අයිබෝන් දරුවනේ තාර්කික ద్వාර පාඩමට සම්බන්ධව ඔන්න පාඩම අවසන් කරලා තියෙන්නේ අපි. දැන් මේ පාඩමෙන් පුතේ අපි සම්පූර්ණ සාරාංශයක් කතා කරන්නයි හදන්නේ. තාර්කික ద్వාර පාඩමට අදාළව සමාලෝචන ප්‍රශ්න විග්‍රහයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් තාර්කික ద్వාර පාඩම ඇතුළේදීත් අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කරානේ. ඒ නිසා දැන් දරුවන්ට විභාග ප්‍රශ්න සම්බන්ධව දැන් හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් දැන් MCQ ප්‍රශ්න තමයි අපි සමාලෝචන ප්‍රශ්න වලදී සාකච්ඡා කරන්නේ. දැන් පුතාලා දන්නවා අපි නම්බර් සිස්ටම් වලදී ප්‍රශ්න 40ක් වගේ සාකච්ඡා කරානේ. උතර නම්බර් සිස්ටම් පාඩමේ සමාලෝචන කතා කරපු ආකාරයටම තමයි දැන් අපි මේ පාඩමෙත් සාකච්ඡාව සිද්ධ කරන්නේ. දැන් තාර්කික ద్వාර පාඩමෙත් අපි ප්‍රධාන මාතෘකා තුනක් යටතේ පාඩම අපි ඉගෙන ගත්තා. එතකොට මේ ඉගෙන ගත්ත කොටසෙන් ඔන්න දැන් අපි සමස්ත පාඩම අර කලින් වගේම පුනරීක්ෂණයක් විදිහට අරගෙන එතකොට පාඩම නැවත මතක් කරගෙන පාඩමේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒවත් නැවත සකස් කරලා ඒ වගේම මේ පාඩමෙන් මොන වගේ ප්‍රශ්න අහන්න පුළුවන්ද කියලා අනුමාන ප්‍රශ්න විභාගයට දැනට අහලා නැති ප්‍රශ්න විභාගයේදී අහන්න පුළුවන් වර්ගයේ ප්‍රශ්න අන්න මේ වගේ ප්‍රශ්න රැසක් අපි මේ ඒකකය තුලින් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පාඩමට යන්න මත්තෙන් මම පාඩමේ සාරාංශයක් පටන් ගන්නම් පුතාලට දැන් අපි ඉස්සරහට කරගෙන යන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලබා දෙන්න. දැන් මේ පාඩමේදී අපි ඉගෙන ගත්තේ මුලින්ම මූලික ద్వාරණි පුතේ. එනිසා මේ ටික මතක් කරගන්න දැන් ඈ. මොකද මේ දේවල් වලින් තමයි දැන් ප්‍රශ්න ටික එන්නේ. මූලික ద్వාර. මොනවද මූලික ద్వාර? not ద్వාරය, o ద్వාරය, and ద్వාරය, XOR ద్వාරය. ඊට පස්සේ පුතේ අපි සංයුක්ත ద్వාරය ඉගෙන ගත්තා. සංයුක්ත ద్వාර. හරි බලන්න මේ දේවල් මගහැරිච්ච කොටස් තියෙද කියලා. O එකට not එක එකතු කරලා පුතේ අපි no එකක් හැදුවා. ඒ වගේම and එකට not එකතු කරලා NAND එකක් හැදුවා. ඊට අමතරව අපි XNOR එකකුත් හැදුවා. දැන් ඔය අපි කතා කරනකොට දැන් මේවා මෙහෙම කතා කරාට මම පුතාට කියලා දුන්නේ no එක සහ NAND එක අපි universal gates විදිහට තමයි හැදින්නේ. මේ දෙන්න කවුද? universal gates. universal gates කියන්නේ සර්වාත්‍රික ద్వාර. සර්වාත්‍රික ద్వාර දෙකක් තමයි මේ no සහ NAND. එතකොට XOR සහ XNOR විදිහට අපි other gates විදිහට හැදින්නුවා. right. නමුත් දැන් ඔතනදී මේ තුන් දෙනාවම සංයුක්ත ద్వාර විදිහට අපි හඳුන්වනවා. මොකද මේ තුන් දෙනාම සංයුක්ත වෙලානේ හැදෙන්නේ. පැහැදිලිද? NOR NAND XNOR ඔක්කොම not එකත් එක්ක සංයුක්ත වෙලානේ හැදෙන්නේ. එතකොට මේ තුන් දෙනා අපි basic gates විදිහට හඳුන්වනවා. මෙතනදී ඉතින් අපි XOR වත් basic විදිහට ගත්තට XOR වත් හරියට සාමාන්‍යයෙන් other gates විදිහටත් අපි යොදා ගන්න. ඒතර මෙතනදී අර ක්‍රියාකාරකම් දෙකක්. ඒ කියන්නේ සමහරු මේ තුනම other gates විදිහට කියා දෙද්දි මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම සංයුක්ත විදිහට කියන දෙනකොට මම ඒකේ අනිත් පැතිකඩත් මේ පෙන්නලා තියෙන්නේ. මේ දෙන්න universal gates විදිහට පෙන්නලා මේ දෙන්න මූලික ద్వාර විදිහට පෙන්නලා මේ දෙන්නව other gates විදිහට පෙන්නලා තමයි මේ තියෙන්නේ. ඒතර මේ හැම ద్వාරයකම සංකේතය, සත්‍යතා වගුව, බූලීය ප්‍රකාශනය අපිට පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව දැන් මේ universal gates ගැන කතා කරනකොට සර්වාත්‍රික ద్వාර ගැන කතා කරද්දී අපිට පුළුවන් වෙන්න ඕනි පුතේ සර්වාත්‍රික ద్వාර කියන කොටස හරහා NAND ద్వාරයත් ඒ වගේම no ద్వාරයත් කියන දෙන්න එකතු කරගනිමින් not ద్వාරයක්. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ NAND එකකින් not එකක් හදන්න. no එකකින් not හදන්න. ඒ වගේම no එකකින් o හදන්න, NAND එකකින් o හදන්න, and අන්න no එකකින් n හදන්න, NAND එකකින් n හදන්න. ඔය සර්වාත්‍රික ద్వාරවලදී අපි ඉගෙන ගත්ත කොටස් ටික. මේ ටිකක් දැන් පුතාලට පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ බූලීය ප්‍රකාශ සුළු කරන්න. බූලීය ප්‍රකාශ සුළු කරන්න අපි ඉගෙන ගත්ත පුතේ බූලීය laws නේද? බූලීය නීති. හරි. දැන් බූලීය නීති 9ක් අපි ඉගෙන ගත්තා. ඒ ටික පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත K-map. K-map කිව්වේ කානෝ සිතියම්. right. K-map වලදී අපි 4 1 8 1 16 K-map එක ඉගෙන ගත්තා.
ඊට පස්සේ අපි ඉගෙන ගත්ත පුතේ SOP සහ POS අතර පරිවර්තනයන් කරන්න ස්ටෑන්ඩඩ් SOPO හදන්න මැක්ස් ටර්ම් එක මයින් ටර්ම් එක මේ කියන දේවල් ටිකත් ඔන්න අපි ඉගෙන ගත්තා. එතකොට මේ කොටසෙ තමයි සත්‍යතාවකුත් තියෙන්නේ. ඒක සුළු කිරීමටම ගමු අපි ට්‍රූත් ටේබල් එකක්. TT කියන මම ට්‍රූත් ටේබල් කියලා. ඒතර ට්‍රූත් ටේබල් එක ඇදලා ප්‍රකාශන අරගෙන ඒව ලෝස් වලින් හරි K-map වලින් හරි සුළු කරන්න. අන්න ඒවට අදාළ පරිපතයක් අදින්නේ කොහොමද? ඔන්න ඔය සාරාංශය තමයි අද අපි මේ සමාලෝචනය කරන්න හදන්නේ. එතකොට මේ පාඩම අවසන් කරාට පස්සේ මම මේ කොටස් ටික මේ විදිහට මතක් කරේ දරුවන්ට. දැන් මොකද මේ දැන් අපි MCQ ප්‍රශ්න සාකච්ඡා කරගෙන ගියාට එකින් එක දැන් පුතාලා දැනගෙන ඉන්න ඕනේ මේ සාරාංශය. දැන් මේ සාරාංශයේදී කොහේ හරි තැනක මොනවා හෝ මිස් වෙලා තියෙනවා නම් පුතාලට මේ දේවල් හදාගන්න පුළුවන්. මොකද දැන් අපි දන්නවා රචනා ප්‍රශ්නේදී අපිට ප්‍රකාශනයක් කියවන්න දෙනවා ලොකු ඡේදයක්. ඒකෙන් අපි සත්‍යතාවගුවක් හදනවා. ඊට පස්සේ ඒකෙන් SOP POS ගන්නවා. ඒවා K-map වලින් හෝ LOS වලින් සුළු කරලා ලැබෙන පිළිතුරට අපි පුතේ Universal Gates වලින් බොහෝ විට පරිපතයක් හදනවා. ඕකට තමයි අපිට විභාගයේ ලකුණු 15ක් හම්බ වෙන්නේ. හැබැයි අපිට MCQ වලදී පුතේ මේ ගේට් සම්බන්ධ කරගනිමින් වෙනත් පැතිකඩයන් වලින් අපිට MCQ ප්‍රශ්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සියලුම දේවල් එකතු කරගෙන MCQ ප්‍රශ්න ටික හැදෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලමු එකින් එක MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා. මොකද දැන් MCQ ප්‍රශ්න පුතේ මෙහෙම පිළිවෙලට නෑ. නොට් එකෙන් පටන් අරගෙන මෙහෙම මේ SOP වලින් ඉවර වෙන විදිහට. MCQ ප්‍රශ්න දාලා තියෙන්නේ කලවමින්. සමහර වෙලාවට මේ තැනකින් එනවා, මෙහෙන් එනවා, මෙහෙන් එනවා, මෙහෙන් එනවා. ඒ නිසා MCQ ප්‍රශ්න ටික කලවම් කරලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න පුතාලට MCQ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලම පාඩමේ හැම තැනක්ම ආවරණයේ විදිහට MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ඔන්න දැන් මම හිතනවා මේ කොටස දැන් ඔන්න අවබෝධ වෙන්නේ නැති කියලා පුතාලට දැන් මේ කොටසෙන් අපිට මොනවද බැරි මොනවද අහුන්නේ නැත්තේ කියන එකම පුතාලා තේරුම් ගන්න බලන්න. රයිට්. එහෙනම් ඉතින් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරමු. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ආදානයන් සියල්ල සත්‍ය විට ආදානයන් සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍ය වන තාර්කික ద్వාරය. මේකෙදි කියන්නේ ආදාන කියලා කියන්නේ ඉන්පුට්. ඉන්පුට් true. එතකොට මේ ආදානය true වෙනකොට output එකත් සත්‍ය වෙන්න ඕනේ. එන ඉන්පුට් අවුට්පුට් එක. දැන් මේක ඉන්පුට් වෙලා මේක එළියට යන එක්කෙනානේ අවුට්පුට් එක. මැද තියෙන්න පුළුවන් ප්‍රොසෙස් එකක්. හරිනේ. ආදාන සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍ය වෙන තාර්කික ద్వාරය එහෙම නැත්නම් ద్వාර වන්නේ. දැන් අපි ඉගෙන ගත්තනේ ద్వාර. දැන් මෙතන තියෙනවා O XOR no XNOR and එහෙ විදිහට තියෙන්නේ. දැන් අපි වැඩියෙන්ම මෙතන තියෙන ద్వාරය ගත්තොත් එහෙම දැන් මෙතන හැමෝටම සම්බන්ධ ద్వාරයක් තමයි XNOR මේ. මේ තුන් දෙනාටම XNOR සම්බන්ධයි. ඒ වගේම XOR එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලම XOR එකෙන් පටන් ගමු වැඩි. දැන් මේක මෙහෙමයි. ගොඩාක් දරුවෝ දන්නවා ඉතින් මේක ලියන්න කලින්ම මේක නේද මේ ద్వාර සෙට් එක කියලා. නමුත් ඉතින් අපි අර මේක හදන විදිහ පෙන්වන්න ඕනේ නේ දරුවෝනි. ඒ නිසා නිකන් අර අපේ හිතේ තියෙන එක මේ මේක කියලා ඉර ගහන්නේ නැතුව මේ ගාන අපි ගන්න විදිය දැන් බලමු නේද? නිකන් MCQ එක කියවලා හරි උත්තරේ මොකද්ද කියලා ගන්න එක නෙවෙයිනේ මෙතන තියෙන්නේ. කොහොමද පිළිතුරක් අපි හොයාගන්නේ? එතකොට දැන් අපි XOR එකේදී අපි දන්නවා පුතේ ටක් ගාලා XOR එක ලිව්වොත් 0.1 0.1 0.2 මේක තමයි XOR එක. මේ ඉන්පුට්. එතකොට XOR වලදී වෙන්නේ පුතේ 0.1 මම කලිනුත් කියලා තියෙනවා සමාන ආදානයන් සහිත නම් ප්‍රතිදානය නේද අසත්‍ය වෙනවා. එතකොට අසමාන ආදාන නම් තමයි මේ විදිහට ප්‍රතිදානය එකක් වෙන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ ආදාන සියල්ල සත්‍ය විට. ඒ කියන්නේ 1 ආදානයන් 1 තියෙද්දි ප්‍රතිදානය 1 වෙන්න ඕනිලු. එහෙනම් XOR එකේ එහෙම වෙන්නේ නැහෙනි. එහෙනම් මේ XOR එක අපිට ගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් පුතේ XOR එන කිසිම උත්තරයක් වැරදි. XOR එන කිසිම උත්තරයක් අපිට ගන්න බැහැ. එහෙනම් ඔන්න පළවෙනි එක එතනින්ම විනාශ වෙලා ගියා. හැබැයි දැන් XNOR කියන්නේ පුතේ මොකක්ද? මේකෙම අනිත් පැත්ත නේද? XNOR කියන්නේ මේ ලැබෙන පිළිතුරේම අනිත් පැත්ත. right? ඒකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? XNOR එකේදී මෙන්න බලන්න. බිඳුවයි දැන් මෙතන බිඳුව වුණාට මේකෙදි 0.1 1. අන්න ආදානයන් මොනව වෙනවද?
ආදාන ළමයි අසමාන වෙනකොට ප්‍රතිදාන අසත්‍යයි. ආදානයන් සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍යයි. ආදාන සියල්ල සමාන වෙනකොට ප්‍රතිදානය සත්‍ය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට XNOR එක ගැන දැන් පැහැදිලිනේ. ආදානයන් සියල්ල සත්‍ය විට. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ආදාන සියල්ල සත්‍ය විට කිව්වහම දැන් මෙතන බිඳුවයි කියනක අපිට සත්‍ය විදිහට ගන්න බැහැ නේද? ආදාන සත්‍ය නෙමෙයි එතන ඇත්තටම. කියන්නේ ස්විචස් දෙකම ඕෆ් නම් අවුට්පුට් එක එකයි කියලායි මේකේ තියෙන්නේ. හරිද? එතන අපිට දැන් මෙතන නමුත් සමාන විදි වෙලාවට එකයි. එතන මෙතන එහෙම ගත්තොත් XNOR තියෙන එකක්වත් එහෙම නම් එන්න බෑනේ. හරිද? ඒ නිසා අපි කොහොම උපකල්පනය කරනන්නේ නැතුව දැන් අපි මෙතන NO එකක් තියෙනවනේ. අපි NO එකක් චුට්ටක් බලමු. NO එක බලන්න කලින් අපි O එක බලමු. ඒතර O එක හැදෙන්නේ කොහොමද? 0.1 0.2 ඉන්පුට්. හරි. අවුට්පුට් එක එන්නේ මොකද්ද? O එකේදී 0.0.0.1 එතකොට මේක NO එකේ අවුට්පුට් එක 1.0.0.0 අනිත් පැත්ත. මේ තියෙන්නේ O, මේ තියෙන්නේ NO. මේ තියෙන්නේ AB. හරි. දැන් ආදාන සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍ය වෙනවා O එකේ. දැන් මෙතන O එක හරි. හරිද? හැබැයි O එක හරි වුණාට මෙතන XOR එක වැරදි. XOR එක වැරදි. ඒ නිසා අපි පළවෙනි එක අයින් කරේ. NO එකේදී ආදාන සියල්ල සත්‍ය විට ප්‍රතිදානය අසත්‍යයි. එහෙනම් 5 ඉන්නෙත් නෑ. එහෙනම් NO තියෙන 2 ඉන්නෙත් නෑ. පැහැදිලිද? දැන් අපිට උත්තරේ තියෙන්නේ AND එකයි NAND එකයි අතර. රයිට් අපි AND එකයි NAND එකයි යදෙමු ටක් ගාලා 0.1 AND එකේ අවුට්පුට් එක ගත්තොත් 0.0.0.1 0.1 එකයි. අපි NAND එකට ගත්තොත් ඒක අනිත් පැත්ත හැරෙනවා 1.1.0. දැන් මොකද වෙන්නේ? AND එකේදී ආදාන සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍යයි. එහෙමනම් පුතේ මොකද වෙන්නේ? මම දැන් මේ පෙන්වන්නේ ආදාන සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍යයි AND එකේ. මේකේ ආදාන සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍යයි. ආදානය සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍යයි. එහෙනම් පුතේ O එකේ ආදාන සියල්ල සත්‍ය විට ප්‍රතිදානය සත්‍යයි. XNOR එකේ සත්‍යයි. AND එකේ සත්‍යයි. මේ තුන් දෙනාගේම අවුට්පුට් එක true. තුන් දෙනාගේම අවුට්පුට් එක true වෙනවා. ඉන්පුට් එක true වුණාම එහෙනම් ඉන්පුට් එක true නම් අවුට්පුට් එක true වෙන්නේ මේ තුන් දෙනාගේ විතරයි. දැන් පැහැදිලි වුණා නේද? මේ මං කලින් එන් දෙක පේන්නේ නැතුව ඇති සමහර විට කලර් එක මාරු වුණා. right. මේ තියෙන්නේ තුන් දෙනා. ඔන්න බලන්න දැන් අපි මෙහෙම හැමදාම මේවා හොයාගන්න ඒ කියන්නේ මෙහෙම ලියලිය හොයන්න බෑ දරුවනේ. අර පළවෙනි ප්‍රශ්න නිසායි මම මෙහෙම පෙන්නුවේ පුතාලට අර නැවත වතාවක් මේවා මතක් කරගන්න ඕනේ නිසා මම අර හැමදාම කියන්නේ මේ සමාලෝචන ප්‍රශ්න ටික මම මේ පුතාලට කියලා දෙන්නේ. මේ පාඩම අපි දැන් බලලා මාස 6ක් වෙනවා නම් මාස 6කට පස්සේ නැවත අපිට පැයක කාලයක් ගත කරලා පුතේ සමස්ත පාඩමක් මතක් කරගන්න පුළුවන් වෙන්න තමයි මේ සමාලෝචන ප්‍රශ්න අපි හදලා තියෙන්නේ. එතකොට මාස 6කට කලින් වුණත් අවුරුද්දකට කලින් වුණත් 4 වෙනි ඒකකයේ නරඹපු දරුවෙකුට නැවත වතාවක් පාඩම පැයක වගේ කාලයකින් මතක් කරගන්න ඕනේ නම් පුතේ මෙන්න මේ සමාලෝචන ප්‍රශ්න ටික බැලුවා නම් ආයි ටට්ටක් ගාලා මතක් වෙනවා ආසර් ගේට්ස් ටික මෙහෙම නේද එන්නේ ආ මේක නේද සත්‍යතාව වගු ටික ඔය ගේට්ස් වල අපි හදන මේක ඔච්චර ලේසිද කියන එක කියලා එහෙම යන මතක් වෙනවා. හරි. දැන් එහෙමනම් අපි දන්නවා XNOR අනිවාර්යෙන් එනවා. එහෙනම් මෙතන මොකද අපිට වෙන්නේ? ඕහක හරි. ඕ හරි වුණාට මෙහෙන් XOR වැරදි. එහෙනම් XNOR එක හරි. XNOR හරි. හැබැයි මෙහෙන් NAND එක වැරදි. NO එක වැරදි. එහෙනම් පුතේ AND එක උත්තරයට එනවා හරි. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. ආදාන සියල්ල සත්‍ය විට
ප්‍රතිදානයේ සත්‍ය වෙන තාර්කික පරිපතය මොකද්ද? n සහ x නෝර් බලන්න අපි හොයාගත්ත විදිහ. ආදාන සත්‍ය වෙනකොට ප්‍රතිදාන සත්‍ය උනේ මේ කට්ටියගේ විතරයි. ඒතර මෙතන ගේට්ස් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. මං ගේට්ස් 6ක් මේකේ ඇදලා තියෙනවා. රයිට්. එහෙනම් දැන් ඔයාලට දැන් මේ ඔක්කොම මෙහෙම අදින්න කරන්න ඕනි නැහැ. නොදන්නම දරුවෙකු නම් මේක නරඹන්නේ. ඒ දරුවට ඉතින් මේක කටු සටහනක් විදිහට ටට්ටක් ගාලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් පුතාලා ගාව මේ වෙනකොටත් නෝට් එක ගත්තොත් එහෙම බේසික් ගේට්ස් සහ කම්බිනේෂනල් ගේට්ස් වලට අදාළව මේ නෝට් එක පොතේ ඇති. නෝට් එකට ටක් ගාලා පෙන්නලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේ ප්‍රශ්නේ අදාළව මේ ටික වෙනම මෙහෙම හදා ගන්න පුළුවන් නම් හරි. හැබැයි විභාගෙදි පුතේ මෙහෙම කොටු ගහගෙන මේක අදින්න ගියොත් එහෙමනම් කාලය ගත වෙනවා. අපිට තප්පර විනාඩියයි තප්පර 20කින් අපිට මේක හදන්න නම් ටක් ගාලා අවබෝධය තිබිය යුතුයි අපිට. O gate එකේ කොහොමත් 1යි 1යි එකමයි. AND එකෙත් එක්වරක් එක එකමයි. එතකොට XOR එකේ අපි දන්නවා 1යි 1යි බිඳුවයි. හැබැයි අනිත් පැත්ත හැරෙව්වහම 1යි. ඔය ඇරින්න වෙන කිසිම ගේට් එකක අපිට ආදාන සමාන නම් ප්‍රතිදානය සමාන ගන්න බෑ. එතන මෙතන මතක තියාගන්න ඕන O1 සහ NO එකේ අනිත් පැත්ත XOR එක AND එක. දැන් AND එකට එන්නේ නැහැ. හරි. මතක තියාගන්න පුළුවන් නේද? එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය පැහැදිලි. ඔන්න ආන්සර් එක අපි හදාගත්තා. රයිට්. අපි දැන් යමු දෙවෙනි ප්‍රශ්නෙට. හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නය. පහත ප්‍රකාශන වලින් එක කියන බූලියානු විචල්‍යයට සමාන වන්නේ. දැන් මෙතන ඔන්න අපිට ප්‍රකාශන පහක් දීලා තියෙනවා ABCD කියලා. මේ ප්‍රකාශන පහෙන් අපිට එක කියන උත්තරේ එක කියන සංඛ්‍යාව එක කියන බූලියානු අගය එළියට එන්නේ මොන ප්‍රකාශනයේද කියලා තමයි අහන්නේ. හරි අපි බලමු. A ධන A. දැන් A ධන A කියලා කියන්නේ තදේව භාවී න්‍යායට ඉම්පෝටන්ට් ලෝ එකට. එතකොට A ධන A කේදී අපිට කියනවා යම්කිසි විචල්‍යයක් එම විචල්‍යයේ සමගම ඕදවාරයක් තුලට ඇතුල් වුනහම පිළිතුර එම විචල්‍යයටම සමාන වේ කියලා. මොකද A කියන්නේ එක නම් මෙයත් එකමයි. ඒතර එකයි එකමයි. එයා බිඳුව නම් උත්තරේ ඒ බිඳුවමයි. ඒ නිසා මෙතනදී අපිට බිඳුවවත් එකවත් එළියට එන්නේ නැහැ. ඒ විචල්‍යයම තමයි එළියට එන්නේ. පැහැදිලිද? ඒ නිසා මෙතනදී පුතේ අපිට නිවැරදි පිළිතුර විදිහට එක බාර ගන්න බෑ. ඒ කියන්නේ A බාර ගන්න බෑ. ඒක අපිට එකක් එළියට එන්නේ නැහැ. එතකොට A ධන 1 තියෙනවා B ට. දැන් මේක කොටසක් මේක. හරි. ඔන්න ඊගාවට අපි කතා කරන්නේ B. A ධන 1යි. ඔව් A කියන්නේ බිඳුව නම් බිඳුව ධන 1 සමානයි 1යි. එතකොට 1 ධන 1 આવොත් ඔව් ඒත් උත්තරේ 1යි. අන්න අපිට ඒක පිළිගන්න පුළුවන්. A ධන 1 සමානයි කියන උත්තරේ පිළිගන්න. ඒකෙදි 1 කියන සංඛ්‍යාව එළියට එනවා. ඊට පස්සේ පුතේ A ධන 1යි A ධන 1යි. ඔව් දැන් අපි දන්නවනේ A ධන 1 සහ ආයවරහණක් A ධන 1 කියලා තියෙනකොට A ධන 1 එකමයි කියලා. මෙතන වැඩි කිරීමක් නේ. එතන මෙයත් එකයිනේ. එහෙනම් එක්වරක් එකකුත් කොහොමත් එකයි. පැහැදිලි නේද? එහෙනම් අපිට මේකෙදි C වත් නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. එතකොට D ගත්තට පස්සේ D ගේ තියෙන්නේ මේ කොටස් ටික මෙහෙම අපි හදපු ටික නෙමෙයි. A ධන A බා. එතන මොකද වෙන්නේ? A කියන්නේ බිඳුව නම් මෙයා එක වෙනවා. ඒතර උත්තරේ ඒත් එකයි. A කියන්නේ එක නම් අරයා බිඳුව වෙනවා. ඒත් උත්තරේ එකයි. එහෙනම් A ධන A බා කියලා තිබුණොත් එහෙම අපිට පිළිතුර ගන්න පුළුවන් එකයි කියලා. සාමාන්‍ය විදිහට එකයි කියලා ගන්න පුළුවන්. ඕක දැන් AND එක ආව නම් මෙතන බිඳුවයි කියලා එන්නේ. A dot A බා ආව නම් පුතේ බිඳුවයි. එහෙනම් මේ සියලුම කොටස් මේ තුනෙන්ම අපිට එක කියන සංඛ්‍යාව එළියට එනවා. මේ කොටස් තුන. එතකොට මේක තමයි එන්නේ නැත්තේ. මේක එන්නේ නැහැ. එතකොට A කියන උත්තරේ එන්න බෑනේ. එහෙනම් මෙතන A කියන උත්තරේ එකක්වත් තියෙනේම එන්නේ නැහැ. නේ? කොහොමත් ඒක හොයාගත්තා නම් මුලින්ම දැනගන්න පුළුවන් මම මේ ඔක්කොම කරලා පෙන්නන්න ඕන හින්දා කරලා පෙන්නුවේ. A එන්නේ නැහැ කියන්නේ ඉතින් මෙතන එක උත්තරයක්වත් එන්නේ නැහැ. එතන උත්තරේ එන්නේ ළමයි B C D. එහෙනම් අපිට C එනවා B එනවා D එනවා. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට පස්වෙනි පිළිතුර බාර ගන්න පුළුවන්. පැහැදිලිද? නිවැරදි පිළිතුර විදිහට C උත්තරයත් B උත්තරයත් D උත්තරයත් බාර ගන්න පුළුවන්. A උත්තරේ විතරයි එන්නේ නැති. මෙතන කොහොමත් ඉතින් ඉහත සියල්ලම කියලා උත්තරයකුත් නැහැ. ඉහත සියල්ලම කියලා උත්තරයකුත් නැහැ. ඔක්කොම කොහොමත් අපිට උත්තර තුන ගානේ තමයි තියෙන්නේ. ඒ පමණි කියලා එන්න දිහකුත් නැහැ ඉතින්. එහෙනම් නොවන්නේ වගේ හොනම් ඒ පමණි කියලා උත්තරයකට එන්න පුළුවන්. හරි. ඔන්න පැහැදිලි නේද එහෙනම්? අන්න මෙතනදී පුතේ අර ලෝස් ටික චුට්ටක් අපිට අවශ්‍ය වෙනවා. ලෝස් ටික නැතුව අපිට මේක කරගෙන යන්න බෑ. මොකද අපිට දැන් එක කියන සංඛ්‍යාව එළියට එන්නේ කොහොමද කියන එක හරි අවබෝධයකින් ගන්න ඕනේ. ඒතර බූලියානු නීති ටික ඇසුරින් තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ අපි ඔන්න කරේ. හරි. අපි දැන් යමු ඊගා ප්‍රශ්නෙට 3.
ක්‍රීඩා පිටියක දිග හා පළල පිළිවෙලින් ඒකක 10 15 වේ. පිළිවෙලින් දිග 10යි පළල 15 වේ. මෙම පන්ති කාමරයේ වර්ගඵලය දිවිමය ආකාරයට පරිවර්තනය කළ විට අගය කුමක්ද? දැන් 10යි 15යි. දැන් මේක අපිට හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් 10යි 15යි දිවිමය කළා උත්තරේ ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් 10යි 15 වැඩි කරලා 150යිනේ. 150 දිවිමය කළා උත්තරේ ගන්නත් පුළුවන්. කැමති විදිහකට ගන්න පුළුවන්. දැන් 10 කියන සංඛ්‍යාව පුතේ 10යි 10 නේද? අපි නම්බර් සිස්ටම් වලදී ඉගෙනගෙන තියෙනවා ඕක. 10 කියන්නේ 10යි 10. 15 කියන්නේ 1 4. ඒ ගුණ කිරීමකදී අපිට ඕක මෙහෙම ගන්නත් පුළුවන්. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් 1 1යි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් 1 1යි. ඒතර කොහොමත් එකෙන් වැඩි කරාම 10යි 10නේ. ඉතින් ඕක ලියාගෙන යන්න තියෙන්නේ මේ 10යි 10. එකෙන් වැඩි වෙන්නේ 10යි 10. එකේ 4කින් වැඩි වෙන්න ඉපේ 10යි 10. ඔන්න එකතු කරන්නකෝ. බිඳුවයි 1යි 1යි 10යි 1යි 3ක් එනවා 11යි. දැන් මේ නම්බර් සිස්ටම් ගන්න විදිහ ඔන්න අහන්න එපා දැන්. දැන් දන්නව නේද පුතාලා? එකේ දෙකක් කියන්නේ 10යි. එතකොට බිඳුවයි එකක් ඉතුරුයි. ඒ ඉතුරු වෙච්ච එකේව 3ක් තියෙනවා. එකේව 3ක් කියන්නේ 11යි 1යි. ආ එකේ දෙකක් ආයි බිඳුවයි 1යි. ආයි 1යි 1යි බිඳුවයි ඉදිරියට එනවා එකක් 1යි. නේද? මම ඔය කියලා තියෙනවා නම්බර් සිස්ටම් වලදී 1යි 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 බිඳුවයි කියලා. ඇයි 1යි 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 බිඳුව උනේ? ඇයි 1යි 1යි කියන්නේ 2යිනේ. 2 සමානයි 1යි බිඳුවට. 3 සමානයි 1යි 1ට. එහෙනම් එකේව 3ක් ආවොත් මේ 1යි 1 11. 11 කියන්නේ අපි කට වචනෙට එහෙම කියන්නේ 10 11 කියලා. එහෙම සංඛ්‍යා නෑ දිවිමේ වල. 1යි බිඳුව 1යි 1. ඒතර ඔය නම්බර් සිස්ටම් වල මේ කියන සාමාන්‍ය එකතු කිරීම උපයෝගී කරගෙන තමයි එහෙනම් අපි මේ මෙතන මේකට ආවේ. මම මේ නම්බර් සිස්ටම් වල ගානක් තමයි මේ පොඩ්ඩක් මතක් කරන්නත් එක්ක ලොජික් ගේට් වලට මේ දාලා තියෙන්නේ. මොකද දැන් ගොඩක් කල්නේ අපි නම්බර් සිස්ටම් කරලා. රයිට්. ඉතින් ඒ නිසා ඔන්න දැන් අපිට මෙතනදී සාමාන්‍ය එකතු කිරීමක් මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී උත්තරේ එනවා අපිට 100යි 10යි 110යි. 100යි 10යි 110යි. දැන් මම මේ ක්‍රමයට ගත්ත එක අපි දැන් 150 විදිහට ගත්තොත් එහෙම අපි බලමුකෝ දැන් 150 අපි දෙකෙන් බෙදාගෙන ගියත් ඔය උත්තරේ එන්න ඕනේ. ක්‍රම දෙකක් තියෙනවනේ. එතකොට මෙතනදී කොහොමද එන්නේ? 75 ඉතුරුයි බිඳුවක්. 75ට දෙකේ ඒවා අපි ගත්තොත් එහෙම කීයක් එනවද? 37යි නේද? ඉතුරුයි එකක්. 34 කීයක් එනවද? 36යි 18යි ඉතුරුයි එකක්. 18ට දෙකේ ඒවා 9යි ඉතුරුයි බිඳුවක්. 9ට දෙකේ ඒවා 4යි ඉතුරුයි එකක්. 4ට දෙකේ ඒවා 2යි ඉතුරුයි එකක්. 2ට දෙකේ ඒවා 1යි ඉතුරුයි බිඳුවක්. දෙකටත් ඉතින් දෙකේ ඒවා බිඳුවයි ඉතුරුයි එකක්. ඒතර උත්තරේ එන්නේ 1යි බිඳුවයි මෙතන බිඳුව එන්නේ 1යි බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1යි බිඳුව. හරිනේ. මෙතන මේ හරි 4ට දෙකේව 2යි ඉතුරුයි බිඳුවක්. එතකොට මේ 100යි 10යි 110යි. ආයි 100යි 10යි 110යි. එතකොට මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. අපෙන් මේක ඇහුවට 10 හා 15 පන්ති කාමරයක් තියෙනවා. මේකේ වර්ගඵලය දිවිමය ආකාරයට පරිවර්තනය කරන්න කියලා පුතේ. 10 15න් වැඩි කරලා 150 මෙහෙම හැදුවත් හරි. එතකොට 10යි 15යි කියන්නේ 10යි 10යි මේ එකේව 4යි කියලා අරගෙන ඒක ಗುಣ කිරීමකට දාලා එකතු කරලා උත්තරේ ගත්තත් හරි. කැමති විදිහකට කොහොම උත්තරේ ගත්තත් පැහැදිලිනේ. ඒ නිසා Tamanට ගැළපෙන Tamanට ලේසි ක්‍රමයකට Taman ගන්න. මම නම් හිතන්නේ 150 මෙහෙම හදාගෙන යන එක තමයි ගොඩක් වෙලාවට පහසු. නැත්තම් දැන් මේක දන්න දරුවෙක්ට කමන්නේ 10 10යි 11 11 කියලා දැනගන්න දරුවෙකුට. නැත්තම් එයා 10ක් දිවිමේ කරලා 15ක් දිවිමේ කරලා මේක මේකෙන් ಗುಣ කරගෙන ගිහිල්ලා එකතු කිරීමත් හොයාගෙන මේක හදාගෙන එනකොට විනාඩි දෙකටත් වඩා කාලය ගිහිල්ලා එක ඉලක්කමක් කරේ මගහැරුණොත් එහෙම උත්තරෙත් වරද්දගෙන ඕව තමයි වෙන්නේ විභාගෙදී. මම කිව්වේ ඒකයි සිද්ධාන්ත හොදට කොච්චර පුළුවන් වුණත් පුතේ මේව සාමාන්‍යයෙන් වරදිනවා. ඒවා මේ අපිට හිතන්නවත් බැරි දේවල්. ඉතින් ඒ හින්දා දැන් මේ විදිහට 150 බෙදාගෙන ගියොත් බොහෝ විට අර දෙකේ චක්‍රයෙන් මේක තියෙන්නේ දෙකෙන් බෙදීමක් නිසා වරදින සම්භාවිතාවය අඩු වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න අපි නිවැරදි විදිහට තෝරගත්තා. දැන් අපි හතරවෙනි ප්‍රශ්නයට ආවොත් AB ධන B වරහන් ඇතුලේ ධන A බූලියානු ප්‍රකාශනයට තුල්‍ය වෙන ප්‍රකාශය තෝරන්නලු. දැන් අපිට නැවත බූලිය ප්‍රකාශනයක් සුළු කරන්නනේ තියෙන්නේ. AB ධන B A ධන A කියලා.
දැන් අපි දන්නවා පුතේ ඒ දන ඒ කලිනුත් අපි ඉගෙන ගත්ත නිසා යම් කිසි පදයක් එම පදයට එක්ක ಗುಣ වෙනවා නම් උත්තරේ මොකද්ද? ඒමයි. උත්තරේ ඒමයි. දැන් ඒ කියන්නේ ඒමයි. එතකොට ඉතින් වරහණක් එක්ක තියෙනකොට ඉතින් මේක මොකද වෙන්නේ? B A ගෙන් ගුණ වෙනවනේ. ඉතින් එහෙනම් AB ධන මේක B A එන්නේ. හරි. අපි මේ දෙක දෙපැත්ත මාරු කරගමුකෝ ඉතින්. AB ධන AB. AB කියන්නේ එකම පදයක් ඉඳ උත්තරේ AB. පැහැදිලිද ඒක හදපු විදිය? එහෙනම් මෙතනදී තදේවභාවී යොදාගත්තා. මේකෙදි ගුණ කිරීම විඝටන න්‍යාය යොදාගත්තා. ඊට පස්සේ පද දෙක දෙපැත්තට මාරු කරගත්තා. ආයි තදේවභාවී එක වගේම ප්‍රකාශන දෙකක් එකතු වෙනවා. උත්තරේ ABමයි. මේ තියෙන්නේ හරි ලස්සනට උත්තරේ AB කියලා. නේද? ඔන්න බලන්න ඉතින් හරි පැහැදිලිනේ නීති. ලොකුවට හිතන්න හොඳ නැහැ. හරි සරල ගණන් මේ තියෙන්නේ නිකන් අර අපිව මග කියන්නේ අපි අර සාමාන්‍යයෙන් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න අපි මානසික මට්ටමකනේ ඉන්නේ. ඔය මානසික මට්ටම නිකන් එකපාරට නිකන් ළමයි වෙනස් කරන්න තමයි ඉතින් ඔය වගේ ප්‍රශ්න හදන්නේ. බය වෙන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නෝ එහෙම. බය වෙනවා. නේද? කුතුහලයක් ඇති වෙනවා. ඒ එහෙම නැතුව අපි හරියට තියරි සිද්ධාන්ත ඉගෙන ගත්තා නම් මේක එහෙම ගොඩක් අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. හරි. අපි දැන් එහෙනම් යමු පස්වෙනි ප්‍රශ්නෙට. පහත තර්කන පරිපතයේ ප්‍රතිදානය එක නම් එහි ආදානවල අගය වන්නේ. මොන තර්කන පරිපතයක් දීලා තියෙනවා. S1 S2 S3 කියලා. ඒ වගේම මෙතනින් ඔන්න අපිට output එකකුත් තියෙනවා. right අපි output එක නේ F කියලා ලියාගමුකෝ. එතකොට මෙතන තියෙන්නේ AND gates දෙකක් සහ NOT gate එකක්. මේවා AND gate ගුණ කිරීම. right මේවා අනුපූරක. අනිත් පැත්ත හැරෙන්නේමනේ. ඉතින් මේකේ පරිපතේ ප්‍රතිදානය එක නම්. දැන් මේ F සමානයි 1 කියලා එන්න නම් ප්‍රතිදානය 1 කියලා එන්න නම් පුතේ මෙන්න මේ ප්‍රකාශනයේ අගයන් කොහොම වෙන්න ඕනේද කියලා යහන්නේ. කියන්නේ දැන් S බිඳුව S2 බිඳුව මෙහෙම එන්න ඕනේ. හරි. දැන් මෙයා 1 එන්න නම් පුතේ ඇන්ද වාරයක නේද? ඇන්ද වාරයක 1 වෙන්න නම් ඔන්න බලන්න. S1 S2 S3 කොහොමනේ තියෙන්නේ? එතකොට F1 ළමයි 1 කියලා එන්න නම් මෙන්න මෙතනින් එන S3 ඒ වගේම මෙතනින් එන එක්කෙනත් දැන් අපි ඔතනදී දැන් මේ තුන් දෙනා මෙහෙම ආවට මම චුට්ටක් ඕකායි මකලා ලියන්නම්. මෙතනින් ලියන්නම් S1 S2 S3. එතකොට මෙතන මේ තියෙන්නේ ප්‍රධාන ඉන්පුට්. මෙතනින් එළියට එනවා S1.S2. මෙතනින් එන්නේ කෙලින්ම S3 ගේ අනිත් පැත්ත. right. මේක තමයි දැන් මේකේ සත්‍යතාව වගුව. මේ අදින්න ඕනි නෑ මේ උත්තර ගන්න. හරි. මම මේ නමුත් හැම දරුවෙකුටම මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ කියා දෙන්නේ. දැන් අපිට F1 එක වෙන්න නම් S3 මේ දෙන්න S3 S1 S2 මොනවා වෙන්න ඕනිද? එක වෙන්න ඕනි පුතේ. මොකද මේ දෙන්නම එක් වරක් එක පමණයිනේ එක වෙන්නේ. බිංදු වරක් එක කීයටවත් එක වෙන්නේ නැහැනේ. ಗುಣ කිරීමක් නෙමේක. එතකොට මේ එක් වරක් එක කියලා ලබා ගන්න නම් S3 එක වෙන්න නම් නේ S3 ගෙන් not එකෙන් පස්සේ එක වෙන්න නම් S3 මොනවා වෙන්න ඕනේද? බිංදුව වෙන්න එපා. මොකද S3 බිංදුව නම් not එකෙන් එකක් වෙලා තමයි එළියට යන්නේ. එහෙනම් මෙතන S3 බිංදුව විය යුතුයි. පැහැදිලිද? එහෙනම් S3 බිංදුව කියලා ඉතින් මෙතන උත්තර ඔන්න ගොඩක් තියෙනවා. නම් පළවෙනි උත්තරේ එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? S3 එකයි. වෙන්න බෑනේ ඒක. ඒ වගේම මෙතන S1 ගුණ කිරීම S2 එකක් වෙන්න ඕනේ. පුතේ මෙයත් AND එකක් නේ. මෙතනටත් එක එන්න නම් S1 S2 එකයි එකයි විය යුතුයිනේ. S1 සහ S2 එකයි එකයි වුණොත් විතරයි පුතේ S1 S2 එකක් වෙන්නේ. එහෙනම් S1 සහ S2 එකක් වෙන්නේ බලන්න උත්තරේ මෙන්න බලන්න. S1 එකයි S2 එකයි S3 බිඳුවයි. අන බලන්න අපි උත්තරේ හොයාගත්ත විදිහ. මේ කියන්නේ දැන් මේකේදී ඇත්තටම උත්තරේ අපිට ඔහොම මේ සත්‍යතාව හු ගන්න ඕනේ නැහැ. තර්කයේ පැහැදිලි. මෙයා එකක් වෙන්න නම් මේ දෙන්න එකක් වෙන්න ඕනේ. එතකොට මෙයා එකක් වෙන්න නම් මුන් දෙන්න එකක් වෙන්න ඕනේ. මෙයා එකක් වෙන මෙයා බිඳුවක් වෙන්න ඕනේ. පරිපතේම පුතේ මේක ලියන්න පුළුවන්. එහෙනම් S1 එකයි S2 එකයි S3 බිඳුවයි. එකයි එකයි බිඳුවයි. ටක් ගාලා උත්තරේ එනවා නේද? නමුත් මම මේ පෙන්නුවේ මේකේ සත්‍යතාව වගුව දාලා අපේ මේ පිළිතුර ඔප්පු කරා.
පිළිතුරක් හොයාගන්න ආකාරය මම හැම වෙලෙම කියනවා මම මේ ගාණක් හදනකොට මතක් කරන સિદ્ધාන්ත එහෙම පුතාලා විභාගෙදි ගණන් හදනකොට පාවිච්චි කරන්න එපා. හරිද? එතකොට ඉතින් මේ කාලය අනවශ්‍ය විදිහට වැයවීමක් වෙන්නේ. අර මම උත්තරයක් ගන්න මනෝමයෙන් උත්තර ගන්න ක්‍රමවේදයයි මෙහෙම ලියලා ගන්න ක්‍රමවේදයයි දෙකක්. දැන් මට මේ ඕනිම ප්‍රශ්නකට උත්තරේ පුතේ මෙහෙම නිකන් බලලා ගන්න පුළුවන්. ඕක මෙහෙම අනං ආහරි මේක 1 ලියන්න ඕනිත් නැහැ. නමුත් මම ප්‍රශ්නයක් හදනව නෙවෙයිනේ. මේ මට දීපු ප්‍රශ්න මේ කවුරුවත් බලන් ඉද්දි මම මේ යාළට හදලා පෙන්නනව නෙවෙයිනේ. මම මේ ප්‍රශ්නය පුතාලට තේරුම් කරලා දෙන විදිහම. ඒක හිතලා ගත්තට මේක මෙන්න මෙහෙමයි එන්නේ. මම ඒ හිතපු දේ මෙන්න මෙහෙමයි ගත්තේ. ඒ මගේ thinking pattern එක තමයි මම මේ රූපයෙන් ඇන්දේ කියලා තමයි මේ පෙන්නන්නේ. ඒ නිසා මොකද නැත්තම් ගොඩක් වෙලාවට මේ කරන හැමදේම ඕගොල්ලොත් ඊට පස්සේ පුරුද්දක් විදිහට කරයි. MCQ එකක් ආවහම මෙහෙම වගු ගහලා මෙහෙම අංක පුරවලා හරි ඒ වැරද්ද කරන්න එපා. අපි දැන් එහෙමනම් 6 වෙනි ප්‍රශ්නෙට යමු. පහත ලුහුපද ප්‍රකාශනය අදාළව සත්‍යතා වගුව සම්පූර්ණ කළ විට සත්‍යතා වගුව සම්පූර්ණ කළ විට ලැබෙන අගයන් පිළිවෙලින් ඇති වර්ණය වන්නේ. දැන් අපිට පහත ලුහුපද ප්‍රකාශනයක් කියලා තියෙනවා. දැන් මේ තියෙන ලුහුපද ප්‍රකාශනයක්. මෙන්න මේ කියන ලුහුපද ප්‍රකාශනය. මේ කියන ලුහුපද ප්‍රකාශනයට අදාළව සත්‍යතා වගුවක් තියෙනවා. ඒකේ අපිට හිස්තැන් තියෙනවා නේද? මේ A කියලා හිස්තැනකුත් B කියලා හිස්තැනකුත් C කියලා හිස්තැනකුත් තියෙනවා. ඒක සාමාන්‍ය විදිහට නැහැ. එතකොට සම්පූර්ණ කරාම මේ ලැබෙන අගයන් Aටයි Bටයි Cටයි ලැබෙන අගයන් පිළිවෙලින් තියෙන වර්ණය තෝරන්න. දැන් මාර වැඩක් නේද? මොකද්ද? සත්‍යතා වගුවක් තියෙනවා, හිස්තැන් ටිකක් තියෙනවා, අපිට මේ උඩ නිකන් අමුතු එකක් තියෙනවා නේද? මේ බලන්න වරහන් x y z සමානයි. මෙන්න මෙහෙම අපිට අර සිග්මා ලකුණක් එක්ක නේද? ඒක සමානයි කියලා කියනවා. අපි මේක යටින් ලියමු. සිග්මා ලකුණත් එක්ක තියෙන එක සමානයි කියලා කියනවා. මෙන්න මෙහෙම m ට 0.3.5ට. මේ ප්‍රශ්නේ තනි ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේම ඊගාව කොටස පුතේ මේකේ තියෙනවා මෙතන. ඉහත සත්‍යතා වගුව අනුව ලැබෙන බූලියානු ප්‍රකාශනය කියලා. අර ඒකම මෙතන සත්‍යතා වගුව අපිට කම්ප්ලීට් වුණාම ලැබෙන බූලිය ප්‍රකාශනය මෙතනින් අහන්නේ. මේ ප්‍රශ්නේම තව කොටසක් තියෙනවා. ඒ බූලිය ප්‍රකාශනය අනුව පහත කානෝ සිතියම සම්පූර්ණ කළ විට PQR හි අගයන් පිළිවෙලින් ඇති වර්ණය වන්නේ. එතකොට මේ ප්‍රශ්නේ මේ විදිහට ප්‍රශ්න තුනක් එක්ක එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රශ්න තුනටම උත්තරේ තියෙන්නේ මෙතන. දැන් මොකද්ද මේ අමුතු එක මේ 0.3.5 කියන්නේ? දැන් නැත්නම් අපිට දැන් මේක අපි දන්නේ නැහැනේ මේ ඒ කීයද කියලා. අපි කොහොමද දන්නේ? 0.0 ප්‍රතිදානය 1යි. මෙයා 0.1යි ඒට එන්නේ මොකද්ද? එතකොට මේ 0.35 කියනම ඇත්තේ මොකද්ද? හරි. මේ පෙන්වන්නේ පුතේ මෙච්චර කල් අපි સિદ્ધාන්ත වලටවත් කතා කරපු නැති උසස් පෙළ විභාගයේ පේපරේටවත් මේ වෙනකොට අහලා නැති හොඳ අනුමානයක්. හොඳ අනුමානයක්. දැන් අපිට මේ සත්‍යතා වගුවෙන් ගහන්න පුළුවන්නේ කානෝසිතියම. හරිනේ. අපි දැන් මේක විචල්යන් තුනක්නේ. අපි අදිමුකු කානෝසිතියම. කොටු 8ක කානෝසිතියමක් අදිමු. අරන් මම මේ පැත්ත දෙනවා xටයි yටයි. මේ පැත්ත දෙනවා z. ඊට පස්සේ මම මේ කානෝසිතියම අංක කරනවා. 0.1 0.2 0.1 1.1 1.1 දැන් මම මේ කානෝසිතියම නම් කරොත් එහෙම රයිට් මේ කානෝසිතියමක් හැදෙන්නේ පුතේ සත්‍යතා වගුවක තියෙන කොටු ටිකෙන් නෙමෙයි 0 1 2 3 4 5 6 7 ඔන්න ඔය පේලි ටික නෙමේ කානෝසිතියමේ තියෙන්නේ. එතකොට 0 වෙනි කොටුව කියන්නේ 0.0. ඒ කියන්නේ මෙන්න මේ කොටුවට 0 කියන නම්බරේ අයිති වෙන්නේ. එතකොට 0.1 කියන මේ xy ගේ 0.0 z ගේ 1 කියන කොටුවට තමයි 1 අයිති වෙන්නේ. 0.1 මෙන්න මෙයා තමයි 1 කියන කොටුව. එතකොට මේ කොටු ටික අපි නම් කරමු. මේ ආ 0.1 බිඳුව. මෙයා තමයි 2 කියන කොටුව. 3 බිඳුවේ
0.1 බලන්නකෝ 0.1 2 3 හැබැයි 4 විදිහට මෙයා එන්නේ 10 බිඳුව 10 බිඳුව මොකද මේ 11 10 මෙහෙම දෙපැත්ත මාරු වෙනවනේ පුතේ ඒ නිසා 4 වෙනි කොටුව මෙයා මේ මෙතනදිත් එහෙමනේ කියන්නේ 5 10 1 10 1 ආම් 5 6 11 බිඳුව මෙයා දැනුයි 6 උනේ දැනුයි 6 උනේ එතකොට 11 1 කියන්නේ මෙන්න මෙතන 7 මේ තමයි කානෝසිතියමක කොටුවට හිමි ස්ථානය සත්‍යතා වගුව සහ ඒ සත්‍යතා වගුවේ තියෙන රූල් වල තියෙන පොසිෂන් එකට හිමි තැන දැන් ඔතන අපි එකේ ඉලක්කම් ටික මාක් කරන්න ගියොත් එකේ ඉලක්කම් ටික මාක් කළොත් 0.1 මෙයා 1 0.1 ඒක අපි දන්නේ නැහැනේ තාම 0.1 දෙවෙනි කොටුවට 1 දාන්න ඕනේ මේ දෙවෙනි කොටුවට 1 ආයි කේව කොහෙවත් දාලා නැහැ අනිත් ඒවා බිඳුව නේද මේවා බිඳුව 7 වෙනි කොටුව බිඳුවක් 6 වෙනි කොටුව බිඳුවක් 5 වෙනි කොටුව දන්නේ නැහැ 4 වෙනි කොටුවත් බිඳුවක් 3 වෙනි කොටුව B නේ දෙවෙනි කොටුව 1යි right එතකොට අපිට දැන් හොයන්න තියෙන්නේ මෙන්න මේ කොටු ටිකනේ 5 වෙනි කොටුව මොකද්ද C නේ මෙයා C 3 වෙනි කොටුව B පළවෙනි කොටුව A හරි මෙන්න මේවේ අගයන් ටික තමයි හොයන්න තියෙන්නේ මෙන්න මේ උඩ දැන් අපිට තියෙනවා පුතේ 0.35 කියලා. ඔන්න මේ 0.35 කියන්නේ මේ ටිකට මේ සත්‍යතා වගුවේ කොටු ටිකයි, පේලි ටිකයි, කානෝසිතියමේ තියෙන කොටු ටිකයි. එහෙනම් මේන් බලන්න 0 කියන එක එකලු. හරිනේ. 0 කියන එක එක. මෙයා හරිනේ 1. මේ අපි එක දාලානේ තියෙන්නේ එක හරි. තුන්වෙනි එක්කෙනා B ඒකත් එකලු. තුන්වෙනි එක්කෙනා Bත් එකලු. පස්වෙනි එක්කෙනා මේ ඉන්නේ 1.1 C ඒකත් එකලු. කියන්නේ පස්වෙනි කොටුවත් එක. එහෙනම් මේ 0.35 කිව්වේ මෙන්න මේ ටිකට. හරිද? 0.35 කිව්වේ. එතකොට මෙන්න මේ ක්‍රමවේදය අපි බලාගෙන යනකොට අඩු අංක ටික අපිට මෙතනින් ලැබෙනවා. අඩු අංක ටික මෙතනින් අපිට ලැබෙනවා. එතකොට දැන් මෙතන මේ ඒව සදහන් වෙලා නැහැනේ. එක කියන කෙනා ගැන සදහනක් නැහැනේ. ඔව් මෙයා මේ 0.35 කියලා දාලා තියෙන්නේ එකේ ඒවට විතරනේ. එතකොට ඉතින් බිඳුව එයා කොහොමත් 1 කියලා තියෙනවා 3 1යි 5 C 1යි නම් ඒව ඒ ගැන සදහනක් දාලා නැහැ. ඒ කියන්නේ මෙතන 1 කියන කොටුව ගැන සදහනක් දාලා නැහැ. ඒ දාලා නැහැ කියන්නේ එයා බිඳුව. එහෙනම් පුතේ මෙතන Aට බිඳුව එන්න ඕනේ. පැහැදිලි නේද? ඔන්න දැන් අපි කානෝසිතියම නම් කරගත්තා. දැන් ABC පිළිවෙලින් එන්නේ 0.1 පැහැදිලිද මේ 0.1 ඔන්න බලන්නකො තුන්වෙනි එකේ උත්තරේ තියෙනවනේ. ඒකයි මං කිව්වේ මීට කලින් මේ වගේ ගාණක් අපි හදලා නැහැ නේද? මේ වගේ ගාණක් විභාගෙදි දැකලා නැහැ නේද? මොකද පුතේ මේ කානෝසිතියන් නම් කරන්න පුළුවන් තවත් ආකාරයක් තමයි යෝක. කානෝසිතියමේ එක ඉලක්කම් එන්න පුළුවන් මේ ස්ථාන ටික නම් කරනවා මෙම්මේ. දැන් එක ඉලක්කම් තියෙන තැන් ටික මොනවද මේ? 0 2 3 5. මේ ටික ඔක්කොම අපිට SOP විදිහට නම් කරන්න පුළුවන්. එතකොට අර සාමාන්‍ය විදිහට නම් කරනවා නෙමෙයි අංක ටික නම් කරනවා. තේරෙනව නේද? ඒක ගත්ත විදිය. එහෙනම් දැන් මෙතනින් උනත් අපිට ඔක ගන්න පුළුවන්. නමුත් දැන් මෙතනදී මේගොල්ලෝ කියනනේ 0.35 කියලා 0.35. එකේව දාගෙන ගියා නම් එත්තයි. ඒතර එකේව මේ නම් වෙලා නැති ඒවා 0 කියලා දාන්න. හරිද? එහෙනම් මම හිතනවා මේ කොටස ඔන්න පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද මේක ටිකක් වෙනස්ම ආකාරයේ කොටසක්. වෙනස් විදිහේ කොටසක්. නමුත් ඒ කොටස මේ පැහැදිලි කරලා දුන්නේ මෙහෙම. මේ කානෝසිතියම් අංක කරන විදිහත් උතරම මතක තියාගන්න පුතාලා. මම අද ඒකයි පැහැදිලි කරලා දුන්නේ මේ 0 1 2 3 6 7 4 5 කානෝසිතියම් කොහොමද මාක් කරගන්නේ කියන කොටස තමයි මම මේ කියලා දුන්නේ. හරි. එහෙනම් ඔන්න අපි දැන් මේකෙම ඊගාව කොටසට යමු. මේකෙම ඊගාව කොටසට. ඒකෙම කියනවා දැන් ඔන්න සත්‍යතාව වගුව අපි දන්නවනේ. Aට බිඳුව ආවා, Bටයි Cටයි 1 1 කියලා ආවා. හරිනේ. ඔහොමනේ දැන් ආවි. ඉහත සත්‍යතාව වගුව අනුව ලැබෙන බූලියානු ප්‍රකාශනය වන්නේ F. හරි මේ ඔක්කොම තියෙන SOP පුතේ. ඔක්කොම තියෙන SOP ප්‍රකාශන. නෑ SOP ප්‍රකාශන හැදෙන්නේ එකට අදාළව. එක තියෙන ඒවා දැන් මේ විදිහට හැදෙන්න ඕනේ. X bar, Y bar, Z bar. ඇයි ඒ බිඳු නිසා bar. SOP හැදෙන්නේ එහෙමනේ.
ආයි මෙතන එනවා. x bar y එකනේ z bar මේ එක හින්දා බා දැම්මේ නෑ. ආයි මෙතන b එකයි. x bar y z. ආයි මෙතන එකයි x y bar z. කොහොමද එන්නේ? දැන් ඔය උත්තරේ හොයන්න තියෙන්නේ. x bar y bar z bar. පුතේ දැන් මේ බා එක නැහැ ගොඩක් ඒවාක් මෙහෙම කමාවක් දාන්නේ. ඒකත් බා එකක්. අපි ඩෑෂ් කියලා කියන්නේ. ඒකත් බා එකක්. එහෙනම් මුලින්ම අපි හොයමු x bar y bar z මෙන්න මෙතන තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. ඊගාට x bar y z bar. x bar y z bar මේකෙත් තියෙනවා. අනිත් ඒවා නෑ. x bar y z x bar y z මේකේ තියෙනවා. x y bar z x y bar z මේවා මේ බා හොඳේ මේ කමා දාලා තියෙන්නේ බා කියලා අපිට ඒවා ඩෑෂ් මේවා මේ විදිහට ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් දැන් මේ බූලීය ප්‍රකාශනය අපිට මෙන්න මෙතනින් ගන්න පුළුවන්. කීවෙනි එකෙන්ද? පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවා SOP හදන්නේ නේද? SOP සමානයි output එක නම්. එහෙනම් POS සමානයි output එක මම හැමදාම කියලා දීපුවා බිඳුව. right. එහෙනම් ඔන්න මේ කොටස ඉවරයි. දැන් අපි ඊගාව කොටසට යමු එකේ. දැන් ඊගාව ප්‍රශ්නේ. ඉහත බූලිය ප්‍රකාශනය 95 කානෝසිතියම සම්පූර්ණ කළ විට PQ හා R හි අගයන් පිළිවෙලින් ඇති වර්ණය වන්නේ. දැන් ඉහත බූලිය ප්‍රකාශනය අනුව. දැන් අපිට කලින් බූලිය ප්‍රකාශනයක් තිබුණානේ උඩ. එතකොට ඒක සම්පූර්ණ කරාම PQ R හි අගයන් පිළිවෙලින් ඇති වර්ණය වන්නේ. දැන් ඔන්න XYZ අපිට දැන් තියෙනවා. අපිට SOP එකක් ලකුණු කරන විදිහ අපි බලමු. දැන් මම මේ පැත්තට ගිහිල්ලා මේක බලාගෙන ඉන්න වෙනවා. එහෙනම් XYZ කියන එක අපි ලියා ගමු. ටට්ටක් ගාලා ලියමු. X bar Y bar Z bar ධන X bar Y Z bar X bar Y Z bar ධන මදි වේද දන්නේ නැහැ නේ. X bar Y Z X bar Y Z ධන X Y bar Z X Y bar Z right. ඔන්න දැන් අපි බූලිය ප්‍රකාශනය ලියාගත්තා නේද? අපි සමානයි SOP එකක් නෙමෙයි SOP සමානයි කියලා ලිව්වක් කමන්නේ. දැන් මෙයාව කානෝසිතියමක ලකුණු කරන්න තියෙන්නේ. ඒ ලකුණු කරාම PQR හිස්තැන් වලට එන උත්තරේ මොකක්ද කියලා අහනවා. දැන් බූලිය ප්‍රකාශනයක් ලකුණු කරන්නේ කොහොමද? SOP එකක නම් පුතේ මම කියලා දුන්නා බා තියෙන ඒවා බිඳුවයි කියලා. දැන් මේ බා තියෙන ඒවාට බිඳුව දාන්න. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි මෙයා එකයි මෙයා බිඳුවයි. බිඳුවයි මේ බා නැති ඒවා එකයි එකයි. එකයි බිඳුවයි එකයි. පැහැදිලිද? බා එකක් තියෙනවා නම් ඒක බිඳුවයි කියලා දානවා. බා එකක් නැත්නම් එකයි කියලා දානවා. ඊට පස්සේ මේක XYZ කියලා නේ තියෙන්නේ. XYZ නේ. කඩන්න පුතේ XYZ වලින් මේ. ඒකට ක්‍රමවත් දාන්නකෝ වෙන පාටකින් දාමු. මේ. ඕනි නැහැ ඉතින් අර මම කියලා දෙනකොට ඕනි හින්දා. දැන් බලන්න පුතේ මේක මාක් කරන්න. බිඳු දෙකේ බිඳුව. XY ගේ බිඳු දෙකේ Z ගේ බිඳුව ලකුණු කරන්න. XY ගේ බිඳු දෙකේ Z ගේ බිඳුව ලකුණු කරන්න. හරිනේ මේ ලකුණු කරලා තියෙන එකයි කියලා. මම ආයෙ ලකුණු කරන්නද? ඊගාවට XY ගේ බිඳුවයි එකේ බිඳුව ලකුණු කරන්න. බිඳුවයි එකේ බිඳුව ලකුණු කරන්න. Q බිඳුවයි. එහෙනම්. ඊගාවට බිඳුවයි එකේ එක ලකුණු කරන්න. බිඳුවයි එකේ එක ලකුණු කරන්න. හරි. මේක ලකුණු කරලා තියෙන්නේ. එක තියෙනවා එක. 10 එක ලකුණු කරන්න. 10 එක ලකුණු කරන්න. හරි. ඒ කියන්නේ R එකයි. හරි. දැන් අපි දන්නවා ඉතින් එකේව ලකුණු වුණාට පස්සේ එකේව ලකුණු වුණාට පස්සේ අනිත් කොට මොනවද? බිඳු. මේ අනිත් කොට බිඳු. එහෙනම් ඉතින් P මොකද්ද? බිඳුවක්. එහෙනම් දැන් උත්තරේ විදිහට එන්නේ මොකද්ද? P සමානයි බිඳුවයි Q සමානයි 1යි R සමානයි 1යි. ඇයි ඉතින් මේ බෝලීය ප්‍රකාශනය මේ කානෝසිතේ මේ ලකුණු කරාට පස්සේ පුතේ ඔය විදිහට තමයි ආන්සර් එකේ එන්නේ පිළිවෙලට. එහෙනම් P බිඳුවයි P බිඳුවයි Q 1යි R 1යි 1යි 1යි. මෙන්න උත්තරේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ නිවැරදි පිළිතුර විදිහට ගත්තා. බලන්නකෝ මේ ප්‍රශ්න තුන දිහා. හරි ලස්සන ප්‍රශ්න තුනක්. හරි ලස්සනට ඒක ගැලපිලා ගියා. සංකීර්ණ භාවයේ ප්‍රශ්නය ඇතුලේ ගැබ් වෙලා තිබ්බා. නේද?
නිකන් ඕනවට එපාවට අපිට මේ ප්‍රශ්නට උත්තරය දෙන්න බෑ. මුල ඉඳලම මුළු සමස්ත සිද්ධාන්ත කාරණා ටික ඔක්කොම ඒක ඇතුලේ ගැප් කරලා තිබ්බා. මොකද දැන් ඔතන ඔය ගානේදී පුතේ මේක හදාගන්න බැරි වෙච්ච දරුවට මෙතනින් ඉස්සරහ ප්‍රශ්න දෙකට යන්න බෑ. ඇයි ඉතින් මෙතන හරියට හදාගත්තොත් නිබෝලීය ප්‍රකාශනයත් හරියට හදලා කානෝසිතේමත් හරියට මාක් කරන්න පුළුවන්. එතකොට මෙතනදී මෙන්න මේ කෑල්ල තමයි අපි මීට කලින් ස්ථීර සිද්ධාන්තයන් වලට කතා නොකරපු කොටසක් විදිහට තියෙන්නේ. ඉතින් ඔන්න ඒ කොටසත් ඒ වගේ දෙයක් එන්න පුළුවන් කියලා අපි සමාලෝචන ප්‍රශ්නවලදී සාකච්ඡා කරනවා. එහෙනම් දැන් ඔන්න සමාලෝචනයේදී පුතාලට මේ කොටස නරඹන දරුවන්ටත් ඔන්න විෂය නිර්දේශයටත් පිටින් ගිහිල්ලා මේ වගේ ප්‍රශ්නකුත් අපෙන් කවදා හරි අහුවොත් ඒකට උත්තර දෙන්නේ කොහොමද කියලාත් ඔන්න දැන් පුතාලව ඉගෙන ගත්තා. හරි නේද? හරි. එහෙනම් ඔන්න දැන් අපි 6 වෙනි ප්‍රශ්නයත් 7 වෙනි ප්‍රශ්නයත් 8 වෙනි ප්‍රශ්නයත් මේ විදිහට අවසන් කරා. හරි. අපි තව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. ඒ හා සමානවම 9 වෙනි ප්‍රශ්නේ පහත කානෝසිතියක් K-map සුළු කළ විට ලැබෙන තාර්කික ප්‍රකාශය වන්නේ. දැන් ඔන්න අපිට K-map එකක් තියෙනවා සුළු කරන්න. දැන් අපි කලින් K-map එක සුළු කරේ නැහැනේ. දැන් මේ K-map එකම සුළු කරන්න යන්නේ. නේද? මේකම K-map එක සුළු කරන්න යන්නේ. දැන් K-map එකක් සුළු කරනකොට අපි කරන්නේ ඒකට අදාළව. දැන් මේකේ ආන්සර්ස් බැලුවොත් එහෙම ගොඩක් ආන්සර්ස් SOP ආන්සර්ස් නේ තියෙන්නේ. නිසා එක ඉලක්කම් ගමු. අපි එක ඉලක්කම් පුළුවන් උපරිමේටම මේ එක ඉලක්කම් මේ පැත්ත ගන්නෙ නැහැනේ. ගෲප් කරන්න try කරන්න ඕනේ. හරි. ඔන්න එක ඉලක්කම් උපරිමේටම මේ දෙන්න ගෲප් කරා. ඊට පස්සේ මේ දෙන්න මේ විදිහට ගෲප් කරා. දැන් ඔයාලට පේනවද දරුවනේ මේ කානෝසිතීම තියෙන විදිහ? මේ 0.0.1 කියලා අනිත් පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ කානෝසිතීමත් සම්පූර්ණයෙන්ම මාරු කරලා. දැන් අපි සාමාන්‍යයෙන් කානෝසිතීමක දන්නේ මෙහෙමනේ 0.0.1 කියලානේ. නමුත් මෙහෙම කානෝසිතීමක් මාරු වෙන්න පුළුවන්ද? ඔව්. එහෙම ගැටලුවක් නැහැ. මොකද දැන් එහෙම මාරු වුණාම උත්තරේ වෙනස් වෙනවා. එතකොට දැන් අපි ඔන්න අවුල් යනවා. මම බලන්නකෝ. අවුල් යනවා අයියෝ මේක වැරදිද දන්නේ නැහැ. මෙහෙම කානෝසිතීමක් එන්න විදිහක් නැහැනේ 11 කියලා මෙහෙම. නේද? එහෙම කානෝසිතියක් නැහැනේ මේක අපි දන්නේ මේ විදිහටනේ කියලා අපිට හිතෙන්න පුළුවන්. නෑ ඒක ගැටලුවක් නෑ. කානෝසිතියමක් අපිට ඕනේ විදිහකට පටන් ගන්න පුළුවන්. දැන් මම මෙහෙම පටන් ගත්තොත් පුතේ මෙතනින් පටන් ගත්තොත් 0.0. අවුලක් නෑ. 0.0.1 මේක කැරකිලා මෙතෙන්ට එනවා 1.0. තේරුණාද? ඒ කියන්නේ ඕනෙම තරක දැන් මෙතනින් පටන් ගත්තොත් 0.0 එහෙනම් 0.1 මෙතනින් උඩ පටන් ගන්න පුළුවන්. 0.0 එහෙනම් මෙතනින් 0.1. මොකද පිළිවෙල වෙනසක් උන්නේ නැහැ. 0.0ට පස්සේ 1 මේ 0.1. මේ හැම වෙලාවෙම 0.0 පිටිපස්සේ 1.0 ඉන්නවා මේ. ඕනි විදිහකින් පටන් ගන්න. ඒක ගැටලුවක් නෑ. වෙනස් වෙන්නේ ආන්සර් එක. දැන් අපි මෙතන මේ ආන්සර් එක හදන්නේ කොහොමද? මේ ගෲප් වලින් උත්තර ගන්න පුතේ. දැන් මේ ගෲප් එක ගත්තොත් මේ ගෲප් එක අපි කොහොම කරත් PQR නේ ගන්න. දැන් මේ PQR ඉන්නේ කොහොමද? PQR ඉන්නේ 1.11. මෙයා ඉන්නේ 0.11. ඉතින් ඔහොමනේ ලියාගන්න ස්ථාන දෙක. නේද? එක ඉලක්කම් දෙක ඉන්නේ ස්ථාන දෙක. ඊගාවට අපි මොකද කරේ? වෙනස් වෙච්ච අංක බලලා කපලා දැම්මා. එහෙනම් QR කියන උත්තරේ තමයි මේ ගෲප් එකකින් ඉන්නේ. QR. එහෙනම් QR ධන මෙදිර අපිට උත්තර ගන්න පුළුවන් QR කියන උත්තර මෙතන තියෙනවා. එහෙනම් මේවා ඉන්නේ නැහැ එකක්වත්. දැන් එහෙනම් උත්තරේ තීරණය වෙන්නේ 3ද 5ද? හරි මේකත් බලලිමු. එයත් අපි ගන්නවා. P Q R. එකේ ඉලක්කම ඉන්නවා P ගේ බිඳුවේ බිඳු දෙකේ. මෙයා ඉන්නවා බිඳුවේ 1. වෙනස් වෙච්ච පද කවුද? R. වෙනස් වෙලා නැති පද තමයි P bar Q bar. එහෙනම් මෙතනින් අපිට එනවා P bar Q bar. හරිනේ. දැන් අපිට මෙතන ওই විදිහට උත්තරයක් නැහැනේ. නේද? උත්තරයක් නැහැනේ. දැන් මොකද කරන්නේ? හරි. දැන් අපිට උත්තරයක් නැති නිසා දැන් අපිට තියෙන්නේ P bar ධන QR කියලා. එතන Q barට මොකද සිද්ධ වුනේ? හරි. මේගොල්ලෝ අපිට මේ විදිහට තව ගෲප් එකක් හදා ගන්නත් බැහැනේ. 0.1 එකත් එක්ක
තව ගෲප් එකක් හදාගත්තොත් එන්නේ නැහැ. එහෙනම් මේගොල්ලෝ මේක කරලා තියෙන්නේ විසඳුමකට ඇවිල්ලා. අපි මේක අනිත් පැත්තට ලියමුකෝ මෙහෙම p bar q bar ධන qr. අපිට මෙතන පොදු පදයක් ගන්නත් බෑ. මේක විසඳන්නත් බෑ නේද? q bar ධන q කියලා ආන්සර් එක තියෙන්නේ. එහෙමනම් එහෙම ගන්නත් බෑ. එහෙනම් මේගොල්ලෝ මේකේ ආන්සර් එක මෙතනින් ගත්තා වෙන්නත් බෑ. මොකද අපිට POS එක SOP එක බැරි නම් POS එක විසඳන්න පුළුවන් නේ. එතකොට POS එක විසඳනවා නම් මේ ආන්සර්ස් විදිහට අපිට මෙහෙම එන්න විදිහකුත් නැහැ. අපි නැවත මේ ආන්සර් එක බැලුවොත් පරීක්ෂා කළා p ගේ 11 p ගේ 11යි right බිඳුවේ 11යි බිඳුවේ 11යි p හරි එන්නේ නැහැ. මේ ආන්සර් එක නැවත චෙක් කරොත් p ගේ 1 qr ගේ බිඳු 2 p ගේ බිඳුවේ බිඳු 2 හරි p ගේ බිඳුවේ බිඳුවයි 1 බිඳුවයි 1. එතකොට අපිට p bar q bar තමයි ආන්සර් එක එන්නේ. එතකොට qr උත් හරි p bar q bar කොහෙවත් අපිට හම්බ වෙන්නේ නැහැ. මේක විසඳන්නත් බෑ අපිට. මොකද q bar දන්න q කියන්නේ එකයි කියලානේ අපි ගන්නෙ. එතකොට මෙතන එක විසඳ ගන්න බෑ. මෙතන p bar සහ r ඉන්න නිසා. හරි. ඉතින් මෙතන එහෙමනම් අපිට ආන්සර් එක ගන්න වෙන්නේ. දැන් මෙතන නම් තියෙනවා හැබැයි p bar q bar දන r. r පමණයි එතන තියෙන්නේ. හරි. එහෙනම් මේකේ ගැටලුවක් නැහැ එහෙනම්. මේකත් උඩට මාරු වෙලා තියෙන්නේ. දැන් මෙතනත් බිඳුව එක සම්පූර්ණ මාරු වෙලා තියෙන්නේ. පොසිෂන් එක සම්පූර්ණ උඩට මාරු වෙලා තියෙන්නේ. ඒකත් මාරු වෙන්න පුළුවන්. එහෙම අවුලකුත් නැහැ. එතකොට කොහොමත් කරත් උත්තරේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ දරුවනි. උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. කොහේ මාරු වීම නිසා group තමයි වෙනස් වෙන්නේ. දැන් මේක සාමාන්‍ය විදිහට තිබ්බනම් එහෙම මේ group එක වෙනස්. දැන් මෙතන මේ පොසිෂන් එක ගත්තොත් එහෙමනේ p ගේ k q ගේ 1 1 කියලානේ. එතකොට ඉතින් අපිට කොහොමත් මේක ගන්නත් බෑ. p bar q bar දන r කියලා ගන්නත් බෑ. එතකොට මෙතනින් qr අරගෙන මේකේ p bar විතරක් මේ විදිහට තියෙනවා. ඒව ගන්නත් බෑ. q bar හැල්ලා තියෙන්නේ. එහෙනම් නිවැරදි ආන්සර් එක විදිහට අපි මෙන්න මේ ආන්සර් එක තමයි මෙතනදී අපි ගන්නෙ p bar q bar දන qr. මේක අපිට විසඳන්න තිබුණා මේ දෙපැත්තෙන්ම සමාන පදයක් තිබුණා නම් දෙපැත්තෙන්ම සමාන පදයක් තිබුණා නම් එහෙම පොදු පදයක් විදිහට අරගෙන මේක විසඳුමකට යන්න තිබුණා. නමුත් මේකෙදි අපිට එහෙම විසඳුමකට යන්නත් බැහැ සහ මෙයාව මෙන්න මේ විදිහට මෙතෙන්ට ගෲප් කරන්නත් තිබුණා. නමුත් එහෙම ගෲප් කරන්න බෑ. මොකද මේ දෙන්න කපල් වෙලා තියෙන නිසා අපි කපල් නැවත ගෲප් කරන්න යන්නේ නැහැ. හරි. දැන් ඔය සත්‍යතාවගෝම මම හිතන්නේ මෙතන තිබුණෙත්. එතකොට දැන් ඔය සත්‍යතාවගෝ තමයි අර අපි සම්පූර්ණ වෙනස් කරලා තියෙන්නේ. දැන් මෙතන අපි ඕක උත්තරේ ගන්න ගියත් අපිට මෙන්න මෙහෙමනේ ගෲප් කරන්න වෙන්නේ වෙයි. මෙතන ගෲප් වෙන්නේ ඔන්නෝම. ආයි මෙයා තනියෙන් ගෲප් වෙනවා. මොකද මෙයා මෙහිට කොහෙටවත් මැච් වෙන්නේ නැහැ නේ. මේ තමයි ගෲප් වෙන විදිහ. හරි. එතකොට ඔන්න එහෙනම් කානෝන් සිතීමෙන් අපි තාර්කික ප්‍රකාශනය ගත්තා. ලැබෙන තාර්කික ප්‍රකාශනය. එතකොට මේ තාර්කික ප්‍රකාශනයේදී මේ ආන්සර් එක අපිට ගන්න විදිහකුත් නැහැ. එහෙනම් මේ පස්වෙනි ආන්සර් එක තමයි තියෙන්නේ. නමුත් එතෙන්ට අපි දැන් මේක මේ විදිහට p bar q bar ධන qr විදිහට මේ සෙට් එක හරි. එතකොට q bar එක තමයි එතන මිස් වෙලා තියෙන්නේ. එතකොට අපි මේක නිවැරදි පිළිතුර විදිහට ගත්තා. correct answer. හරි. අපි එහෙනම් 10 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරලා අද සාකච්ඡා කරපු සමාලෝචන කොටස අවසන් කරමු. ඒතර ප්‍රශ්න 10ක් ඔන්න අපි හොරාවක් තුළ සාකච්ඡා කරලා දරුවනි. එහෙනම් මේකෙදි අපෙන් අහන්නේ පහත දැක්වෙන කවර බෝලීය ප්‍රකාශනය දී ඇති තර්කන පරිපථයෙහි ප්‍රතිදානය නිරූපණය කරයිද? මොන තර්කන පරිපථයක් තියෙනවා? අපි මේ තර්කන පරිපථයේ ගොඩක් මේවා තියෙන්නේ මේ විදිහට ඕදවාර. මෙතන තියෙනවා n ද්වාරයක්. මෙතන තියෙන output එකක්. ABC කියලා මේ විදිහට අපිට තියෙන්නේ. දැන් මේ තර්කන පරිපථයේ output එක අපිට ගත්තොත් AB මේක ඇතුළට ගියහන් එළියට එනවා A ධන B. මෙතනින් B එනවා, මෙතනින් C එනවා, B.C තමයි එළියට එන්නේ. එහෙනම් මෙතනින් එළියට එනවා පුතේ F සමානයි කියලා A ධන B එකතු කරාම නැවතත් එනවා B.C. හරිනේ. A ධන B එකතු කිරීම B.C කියලා තමයි එන්නේ. දැන් ඕකට කවර බෝලීය ප්‍රකාශනයක් දී ඇති තර්කන පරිපථයේ ප්‍රතිදානයට සමාන වෙයි. දැන් ඕකට සමාන වෙන අය මෙතනින් තමයි අහන්නේ. එතකොට දැන් මෙතනින් මේ අහන ඒවා අපිට මෙහෙම හොයන්න බෑ. මොකද ඔක්කොම මේ බා එකක් දාලා. ඒතර බා එකක් තිබුණොත් එහෙම අපිට එකපාරටම උත්තරේ මොකක්ද කියලා හොයාගන්න බැහැනේ. ඒ හින්දා අපිට මේවා සුළු කරලා බලන්න වෙනවා.
හරි. හැබැයි මේ එකකවත් අපි බායක දාගත්තොත් මේ එකකවත් ditthව අනුපූරක න්‍යායක් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. බලමු අපි මෙතන a දන b බා b දන c බා a දන b b.c අපිට මේ තර්කන පරිපථයේ හැමුණුත් වෙනසක් සිද්ධ කරන්න වෙනවා. a දන b දන අපිට තියෙනවා a දන b දන b.c. හරි. ඒතර අපිට මෙන්න මෙතන ආන්සර් එක තියෙනවා. එහෙමනම් මේ තර්කන පරිපථයේදී පුතේ අපිට සුළු වෙනස්කමක් සිද්ධ කරන්න වෙනවා තර්කන පරිපථයේට. මම මෙන්න මෙතෙන්ට දානවා බෝලයක්. හරි. දැන් මේක දාපු ගමන් මොකද වෙන්නේ? ප්‍රකාශනයට ඉහළින් මේ සමස්ත ප්‍රකාශනයට ඉහළින් ඕවබා එකක් එනවා. සමස්ත ප්‍රකාශනයට ඉහළින් ඕවබා එකක් එනවා. එතකොට මේ සමස්ත ප්‍රකාශනයට ඉහළින් ලැබෙන ඕවබා එකත් සමගම අපි බැලුවොත් දැන් අපිට මෙතන වරහන් දාගන්නත් පුළුවන් මේ විදිහට. කොටස් දෙකක් නේ. මොකද A දන B කියන්නේ එක කොටසක්, BC කියන්නේ තව කොටසක්. රයිට්. එතකොට මෙතනින් ඔන්න දැන් අපි මොකක් කරාද මේක? මේක දැන් අපි නෝද වාරයක් බවට පත් කරා. මෙයා නෝද වාරයක්, මෙයා ඕද වාරයක්, මෙයා ඇන්ද වාරයක්. හරිනේ. එතකොට මේ කියන නෝද වාරය නිසා මොකද වුනේ? ඔන්න ප්‍රකාශනයේ ඉහළින් ඉරක් එනවා. දැන් A දන B බලන්න. ඔන්න A දන B B.C B.C මෙන්න ඕවබා එක තියෙනවා. එහෙනම් තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර. ඒතර අනිත් පිළිතුරු වලදී අපිට මේ විදිහට දකින්න බෑ මේ පොඩි පොඩි දේවල් වලින් වැරදි අඩුපාඩු කියන. ඒතර විතර පරිපථයේ මෙතනට අපි බෝලයක් දාපු ගමන් not එකක් බවට පත් වෙනවා. not එකක් දාපු ගමන් පරිපථයෙන් එළියට එන output එක මේ තියෙන තුන්වෙනි පිළිතුරට සමාන වෙනවා. හරි. ඉතින් අපි ඔය අර සරල දේවල් කතා කරේ නැහැ තාම. සාමාන්‍ය මූලික ద్వාර ඒවා මේවා ගැන අපි කතා කරන්නේ නැතුව ටිකක් ඇඩ්වාන්ස් ගණන් 10ක් ඔන්න අපි හැදුවා. මේ ඔක්කොම අනුමාන ප්‍රශ්න පුතේ විභාග ප්‍රශ්න නෙවෙයි එකක්වත්. අපි පුතාලට මේ අදහසක් දෙන්න මේකේ අනුමානයන් මොන වගේද නිර්මාණීය වන්නේ කියලා අපි හදපු අනුමාන ප්‍රශ්න 10ක් මේ කතා කරේ. මේ ප්‍රශ්න 10 ඇතුළත ගොඩක් සිද්ධාන්ත කාරණා මතක් කරා. සිද්ධාන්ත කාරණා මතක් කරලා තමයි ඔන්න මේ කොටස සම්පූර්ණයෙන්ම අපි අවසන් කරේ. ඉතින් මේකෙන් පස්සේ අපි තවත් ප්‍රශ්න කිහිපයක් කතා කරනවා. නමුත් මේ කොටස අපි මෙතනින් අවසන් කරනවා. අපි සමාලෝචන ප්‍රශ්නවල දෙවනි කොටසෙන් හම්බ වෙනකම් පුතේ එහෙනම් මේ කොටසෙන් දැන් සමුගන්නවා.